උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා පිටවල පදිංචි අනුත්තරා පාලිසිල් මෑණියන් ඇතුළු ඥාති මිත්‍රාදීන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය මීට වසර 24කට පෙර මියගිය ජේම් පොඩි අප්පුහා පියාණන්ටත් මීට වසර 7කට පෙර පරලෝසපත් ඇල්එම් කරුණාවතී මෑණියන්ටත් මීට මාස 8කට පෙර මියගිය ජේම් දයාවංශ ආදරණීය සහෝදරයාටත් දායකත්වයේ දැක්වූ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සසර ගමන කෙටි කර ගැනීම පිණිස මේ උතුම් පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. දායකත්වයේ දැක්වූ සියලු දෙනාට මේ භවයේ තුලදීම ධර්මාභෝධය ලැබී අමා මහ නිවෙනින් සැනසීම පිණිස මේ උතුම් ධර්ම දානයේ හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. කොරෝනා උදිරින් පීඩාවට පත් වී සිටින ගම්වැසි ලක්වැසි ලෝකවාසී සියලු දෙනාට මේ උදිරින් අත්මිදීම පිණිස මෙම උතුම් වූ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. සීලම ලෝකවාසීන් හට ධර්මිෂ්ඨ වීම පිණිසත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසීම පිණිසත් මේ උතුම් ධර්ම දානය හේතු වාසනා වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතේ ධම්මේ භාවයිත්වා තයෝ සුඛ සමුද්දයේ අභයපජ්ජං සුඛං ලෝකං පණ්ඩිතෝ උප්පජ්ජති. ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ප්‍රඥා නාලිකාව තුළ සද්ධර්ම ශ්‍රවණේ ප්‍රිය කරන්නා වූ සදහැබර පින්නතුනි. මල් පහන් පූජා කරමින් සිල් සමාදන් වෙමින් සිටින පින්නතෙකුට සෝවාන් වීම සඳහා යා යුතු ධර්ම මාර්ගය පහදා දෙන්න. මෙයයි මාතෘකාව. පින්වතෙකුට නෙමෙයි පින්වතුන්ට. එබඳු පින්වතුන් මේ රටේ ගොඩාක් ඉන්නවා කියන්න අපි දන්නවනේ. දැන් මා ඉපදුන මගේ අවුරුදු 10 15 සමාජයේ මට මගේ මව්පිය දෙපාර්ශ්වයේම විහාරස්ථාන දෙකට යන්න ලැබුණා. මව්පියන්ගේ චාර්ය රටා දැක ගන්න ලැබුණා. ඔවුන් වෙනුවෙන් සිල් පොය දවසට දානය අරන් යන්න ලැබුණා. එතකොට ඔවුන් කළ කී දේවල් මම දැක්කා. ඔවුන් සීල භාවනා, ධර්මදේශනා, පිරිත් සජ්ජායනා, මල් පහන් පූජා ආදී මේ දේවල් කරමින් බොහෝ පින් රැස් කරනවා. ඔවුන්ට නිවන් පිළිබඳ වචනයක් තිබුණ ඇරුණාම ඒ ගැන ඉහාත්ම වශයෙන් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ තේමාව තිබුණේ එහෙම බොහෝ පින් රැස් කරගත්තාම අනාගත බුදුරජාණන් වහන්සේ මොන ගැසෙවි එදාට අපට සතර දුකින් මිදෙන්න පුළුවන් කියලා. මේ නිසා අපි හොඳින් තේරුම් ගන්න ඕන කාරණයක් තිබෙනවා. ත්‍රිපිටක සූත්‍ර දේශනා ගණනාවක නැත්නම් සමාජයට ධර්ම කරුණු පැහැදිලි කරලා දෙන්නා වූ අධ්‍යාපන ග්‍රන්ථවල ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියන වචනය යටතේ දාන සීල භාවනා සකස් කරලා තිබෙනවා. ඒ දාන සීල භාවනාවල විපාක මොකක්ද කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා බුදුන් වහන්සේ වදාළයි කියලා. මොකද බුදුන් වහන්සේ පිරිනිවන් වැඩියෙන් පස්සේ ලියවිච්ච ග්‍රන්ථයක් මේක. මේ මහා පරිනිර්වාණ සූත්‍රය කියන්නේ පිරිනිවන් වැඩි හැටි සහ ආදාහන ආදී දේවල් කරපු හැටි ලියවෙන්නේ නැහැනේ නැත්නම්. නමුත් අර අවසන් ගමන කියන එකේදී සදහැවත් කුල පුත්‍රයෙක් විසින් වැඳපදාගත යුතු ස්ථාන 4 නම් කරලා උපන් තැන, බුදු තැන, මංගල ධර්ම දේශනා කරපු තැන සහ පිරිනිවන් වැඩි තැන ඒ තුළින් නිවන් දකින්නවා කියලා නෙමෙයි තියෙන්නේ. ඒ තුළින් ඒ පුණ්‍ය කර්මයන් හේතු කොටගෙන ස්වර්ගේ නැත්තම් උපපාතික දෙවියන් අතර උත්පත්තියක් ලැබෙනවා කියලායි තිබෙන්නේ. ඒ නිසා මේ දාන සීල භාවනා කියන එකේ තිබෙන්නේ භවගාමිත්වයක්. භව සුගතිගාමිත්වයක්. එතකොට භව දුගතිගාමිත්වයෙන් මෙදී භව සුගතිගාමිත්වයට හැරෙන එක සමාජයට යහපතක්.
තමන්ටත් යහපතක් අයිහලෞකික පාරලෞකිකවත් මෙලොව පරලොව වශයෙන්. ඒ ක්‍රමයෙන් ධර්මය හොයාගෙන යන සමාජයේ මව්පියන්ට නැත්නම් එබඳු සීල සමාධානායක එදිලා ඉන්න අයට ඊට එහාට කුමක් කළ යුතුද කියන කාරණය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. එනිසා උන් දන්නා පමණින් ඇත්තටම අවංකවම තමයි නොන්නේ දේවල් කළේ. අදටත් ධර්මයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති අය විහාරස්ථානයට පැමිණ සිල් සමාදන් වෙලා ඊළඟට අම්මලා ගාව තියෙන නීතියක් අනුව සිල් 7ක් අරන් අටපිරිවෙලක් පූජා කරලා ඒක දිගටම එහෙම දියුණු කරන්න ඕනේ කියලානේ කියන්නේ. එතකොට මේ ක්‍රියාකලාපයේ මම ඇතුළතින් දකින්නේ සත්වයා ස්වභාවයෙන්ම බුදුරෙක් පහළ නොවන තාක්කල් සදහම් නොහැටෙන තාක්කල් භවගාමී. භවගාමී කියන්නේ සත්වයෙක් වශයෙන් භවයේ ගමන් කරන. එතකොට මේ භවයේ ගමන් කිරීමේ හොඳ පැත්තට යන්න තමයි ඔය ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා නැත්නම් ඔය මේ සඳහන් කළා වූ මල් පහන් පූජා කරන වන්දනා කරන කාරණා වළංගු වෙන්නේ. මොකද ඒවා පුණ්‍ය චේතනානේ. නමුත් මේ පුණ්‍ය චේතනාවල 365 යෙදලා ඉන්න බෑ. මේ කියන අය මව්වරු පියවරු ආච්චිලා සීයලා නැත්නම් වෘත්තිකයෝ යම් දේවල්. එහෙනම් ඒ රැකියාවල් කරන්න ඕන හරියම්ම කරන්න ඕන ගියාපම ඒවායේ දේශපාලන ගැටලු ඉඩම් ගැටලු තව සේවක ගැටලු මේ වගේ කාරණා මතුවෙනවා. මතුවනහම ඒවාට සාමකාමී විසඳුම් වෙනුවට ආවේගශීලී වෙන එක තරහ වෛරය පාවිච්චි කරන එක පලිගන්න හිතන එක එකට එක කරන්න හිතන එක ඒවා පාලනය කරගන්න තේරෙන්නෙත් නැහැ. වැරදි කියලා දැනගත්තත් පාලනය වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මල් පහන් පූජා කරද්දී වන්දනාමාන කරද්දී පුණ්‍ය ක්‍රියා සිදු වෙනවා වගේම ලෝභ දේශ මොහ හැඟීම් ආපුවම පවුත් සිද්ධ වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් කෙනෙක් හොඳ කෙනෙක් කියලා මනින්නේ වැඩිපුර පුණ්‍ය ක්‍රියා කරන යහපත් කෙනෙක් නම් එයා හොඳ කෙනෙක්. නමුත් වැඩිපුර නරක දේවල් කරන්න නම් එයා නරක කෙනෙක්. එයා ගාවත් හොඳ ටිකක් හරි තියෙන්න පුළුවන්. එතකොට මේ පෘථග්ජන පුද්ගලයයි කියලා කියන්නේ පව්පින් දෙකම කලවමේ කරන කෙනාට. අපි පව් කරන්නේ නැහැ කියන වචනේ පාවිච්චි කරන්න එපා පෘථග්ජන අය. ඒ ඉතින් ඔය සතුන් මරන්නේ නැහැ මත්පැන් පානය කරන්නේ නැහැ කියන එක කියන අයනේ. නමුත් අන්සතු සැපතක් දැක දල ලොබිනේ උන්ට නොවී මට ඒවයි සිතුනේ. කීවේ නැහැනේ හිතුවයි කියලානේ පෙන්නන්නේ. උන් කල ඒ සිත හටගත් පවිනේ කියලානේ පෙන්නන්නේ. සිතිනුත් මේ ලෝභ දේශ මොහ කියන්නේ සිතින් හටගන්න දේවල්නේ. ඒකට අහු වෙනවා කියන එක තමයි පෘථග්ජන කියලා කියන්නේ. ඉතින් මේ බඳු තත්ත්වයක් යටතේදී ජීවිත අවසානයේදී බලවත් වෙන හෝ ඉස්සරහට එන එක. ජීවිත කාලය පුරාම කටයුතු කරමින් බලවත් කරගන්නේ පාපේ නම් පාපේ ඉස්සරහට එවි. ජීවිත කාර්යයම බලවත් කරගන්නේ පුණ්‍ය ශක්තිය නම් ඒක ඉස්සරහට එවි. සමහර විට පුණ්‍ය ශක්තියට වෙයි පාප ශක්තිය ඉස්සර වෙන්නත් පුළුවන්. ඒ මොහොතේ ඇති වෙන බාධක අනුව පාප ශක්තියට වෙයි පුණ්‍ය ශක්තිය ඉස්සර වෙන්නත් පුළුවන්. ඒ නිසා පෘථග්ජන පුද්ගලයාගේ චුතියට අනුතුරු ප්‍රතිසන්දිය බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙන්නේ නැහැ සුගතිගාමීම කියලා. දුගතිගාමී වෙන්නත් පුළුවන්. ඔය ඉතිහාසයේ සඳහන් කතාවක් තියෙනවා මට නම් ඒක තේරෙන්නෙත් නැහැ. නමුත් කියන්න ඕනේ ඒක දැන් සුවාසෝ දහසක් වේර විහාර කරයි කියලා කියන නරපතියෙක් තමයි ධර්මාසකරයතුමා. නමුත් මරණාසන්න මොහොතේ ආවා වූ තරහවක් සුස්ම ගන්න අපහසුයක් නිසා හරි මේ පිරිත් කියන්න ගිය වෙලාවක අන්තිමට ආවා වූ තරහව නිසා පරලෝකියයි කියලා කියනවානේ. ඒ වගේම මල්ලිකා දේවියගේ උත්පත්තියක් දින 7ක් යනකල් කීවේ නැහැ කියලා කියනවානේ. මොකද මෙච්චර පින් කරලත් මෙතෙන්ට යයි කියලා. ඒ කතාව වලින් පෙන්වන්නේ අවසන් චේතනා දෙකෙන් එකක්. ඉස්සර වුණ ගමන් ඒකට යනවායි කියන එක. ඉතින් එහෙමනම් අපිට මේ අපි දන්න මේ බෞද්ධ මාර්ගය කියන එකට අපි කියන්නේ පුණ්‍ය මාර්ගය කියලා. පංචශීලයේ සිට උපසම්පදාව දක්වා ශික්ෂාපද සංවර වෙමින් මව්පියන් රැක බලා ගනිමින් විහාරස්ථාන රැක බලා ගමනින් මේ කියන ආකාර මල් පහන් පූජා කරමින් පිරිත් කියමින් දාන ආදී කටයුතු කරමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙන්නේ. එතකොට පුණ්‍ය ක්‍රියා සම්බන්ධයෙන් තියෙන සූත්‍ර සම්බන්ධයෙන් මම ඊට පෙර පැහැදිලි කරලා තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පුණ්‍ය කිරිවත්තු කියලා සූත්‍රයක් තියෙනවායි කියලා. කුද්දක නිකායේ පුණ්‍ය කිරිවත්තු සූත්‍රයක් තියෙනවායි කියලා. මේ දෙකේ පැහැදිලි කිරීම වල පොඩි වෙනස්කම් තිබෙනවා. ඔය කුද්දක නිකායේ පුණ්‍ය කිරිවත්තු සූත්‍රයේ ගාථාව තමයි මම මේ ගත්තේ ඔබට පැහැදිලි කරන්න. ඒකේ තමයි ඔය ඒතේ ධම්මේ භාවයිත්වා කියලා කියන්නේ ඔය දාන සීල භාවනා කියන ධර්ම තුන භාවනා කළා.
තුන් ආකාරයේ සැපගෙන දෙන්නා වූ දුක් විපාක නැති ලෝකවල අභ්‍යාපජ්ජං සුඛං ලෝකං. ඒ කරන අයට පඬිත කියන වචනකුත් බුදුන් වහන්සේ පාවිච්චි කරලා තිබෙනවා. පඬිතෝ උපජ්ජති. එතකොට ඒකෙන් පෙන්වන්නේ පෘථග්ජන මට්ටමේ සිට දාන සීල භාවනාවල දෙන්න පුළුවෙනි. ඒකට විපාක වශයෙන් දුක් විපාක නැති සැප ලෝකවල ප්‍රතිසන්දි ලබනවා කියන එක තමයි පැහැදිලි වෙලා තිබෙන්නේ. අනිනම් අර බුදුන් වහන්සේගේ සංවේගය උපදවාගත්තු ස්ථාන හතරට ගියත් ඒක තුළිනුත් සිදුවෙන්නේ ඇතන පැහැදීම තුළ අර දුක් විපාක නැති ලෝකට ප්‍රතිසන්දියට යන්න සිද්ධ වෙන එක. එනිසා භව ගාමිත්වය තමයි අපට මේ අපේ බෞද්ධකම තුළ බහුතරයකට හුරු වෙලා තිබෙන්නේ, හුරු කරලා තිබෙන්නේ. නමුත් මේකේ අහලා තිනවා සෝවාන් වෙන හැටි කියලා දෙන්න කියලා. භව ගාමිත්වය වගේම භව නිරෝධය සිදු කරගන්න පුළුවන්. අපි අතින්මයි භව ගාමිත්වය සිදු වෙන්නේ. භව ගාමිත්වය සිදු වෙන මොහොත භව නිරෝධ ගාමිත්වයට පත් කරගන්න අපි මොකද කරන්න ඕන කියන කාරණාව අර්ථ ධර්ම වශයෙන් තේරෙන්න ඕන. ඒ සඳහා භාවිතා කළ හැකි ක්‍රම 6ක් පෙන්වලා තිබෙනවා. ඉදිරියේදී ඔබට ඒවා අහන්න හම් වේවි. ඔබ මේ නාලිකාවට සවන් දෙනවා නම් මා සැලසුම් කරලා තිබෙනවා ඒ කරුණු එක එක පැහැදිලි කරන්න. ඒ කෝකෙන් ගත්තත් අර්ථයේ ධර්මයේ මේ දෙක පිළිබඳව පටිසංවේදී විශේෂයෙන් දැනගැනීමක් ඇති වෙන්න වෙනවා. එහෙනම් ඒකෙන් කියන්නේ සත්වයා භවගාමී වෙන හැටි තේරුම් අරගෙන ඒ භවගාමී වෙන ප්‍රතිපදාව නවත්තන්න පුළුවන් වෙන්න වෙනවා. එතකොට අපි බණ දහමක් තේරුම් ගැනීමකින් තොරව පවෝස්සේ, පිනෝස්සේ, ධානෝස්සේ භවගාමී වෙන්න පුළුවන්. මේ භවගාමී වෙන්නේ කුමක් නිසාද? කරන කියන ක්‍රියාකාරකම් පව් හෝ පින් හෝ ධාන කුසල් උපාදාන වෙන නිසා. එතකොට ජාති මරණ වලින් මිදෙන්නේ නැහැ. පව් වලින් හෝ පින් වලින් හෝ ධාන වලින් කවුරුත් ජාති මරණ වලින් මිදෙන්නේ නැහැ. කෙටි කාලීනව ඈත් වෙනවා හෝ දීර්ඝ කාලීනව ඈත් වෙනවනහම. නමුත් අර අපේ ගාථාවේ සඳහන් වෙන්නේ දොතානුපස්සනාවල උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. ජාති මරණ ගෙනත් දෙන්නා වූ උපාදානය. උපාදානයේ පවුද පින්ද කියලා නෑනේ ධාන කියලා. ඕන එකක් උපාදානයයි තේරුම් ගන්න ඕන. අන්න ඒක දිස්වා දැක ඔබට උපාදානයෙන් මිදෙන්න අවශ්‍ය මාර්ගය ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අර්ථ ධර්ම කියන කාරණාවේ පැහැදිලි කරන්නේ. අර්ථය සහ ධර්මය Tamanට විශේෂයෙන් පැහැට හෙන්නට ඕන. එතකොට ඔහුට මේ මෙතෙක් ගමනේදී මේ අපාය ගියේ, දිව්‍ය ලෝකෙ ගියේ, බ්‍රහ්ම ලෝකෙ ගියේ නැත්නම් උගතුන් බුද්ධත්මතුන් සිල්වතුන් බවට පත් උනේ බුදුබණ වල ගැඹුරු වටහා ගන්නට බැරිව භවගාමිත්වයේ හොඳ එක වශයෙන් කියන එක ඔබට තේරෙවි. නමුත් භව නිරෝධගාමිත්වය අහු වෙලා නැහැ. පෘථග්ජන කාටවත් භව නිරෝධගාමිත්වය අහු වෙලා නැහැ. දැන් සෝවාන් වීම කියන වචනෙන් කියන්නේ භව නිරෝධේ වැටහෙනවායි කියන එක. දැන් සංයුත්ත නිකායේ සූත්‍ර ගණනාවක මේක පැහැදිලි කරමින් භවපච්චා ජාති කියලා කියන අතර ඊළඟ වචනෙන් කියනවා භව නිරෝධෝ නිබ්බාණං කියලා. මේකෙන් ජීවිතය හා පැත්තට ජාති ජීවිතේ විරණ එක නිවන් කියන වචනේ ගන්න අර්ථයක් ගන්න නැතුව මොහොතින් මොහොතම අරමුණෙන් අරමුණටම සිද්ධ වෙන්නේ භවගාමිත්වය. ඒ මොහොතම භව නිරෝධගාමිත්වයට පත් වෙන්නට ඕන කොහොමද කියන එක පිළිබඳව සම්මත සත්‍යයේ පිහිටා සිටමින් සම්මතෙන් පාසලෙන් හෝ කොහෙන් හෝ ඉගෙනගත්ත ධර්මපේලි උදව් කරගෙන ආරි සත්‍ය අවබෝධයක් බවට පත් කරගන්න ඕන. ඔබ අසා තිබෙනවද බුදු සමයේ ගැඹුරු ඉගැන්වීම් කියන වචනේ? ඒකට ඇතුළත් කරලා තිබෙන්නේ ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීම, සතර සතිපට්ඨානය, කර්මක්ෂය කිරීමේ කර්මය, මරණ සති. අන්න මේ එකකින් ඔය ඔක්කොම නිවන් මඟ, ඔක්කොම ආර්ය සත්‍යය. ඒ හැම එකෙන්ම පෙන්වන්නේ ওই මාර්ගය. එකකින් ඔබ වටහා ගන්නට ඕන සසර ඇවිදින හැටි. ඒ සසර ඇවිදින හැටියකට ඔබ පව්පින් ධාන කියලා කතා කළාට තථාගතයන් වහන්සේකට වදාරන්නේ පමාද විහාරය කියලා.
තමන් දැනට භාවිතා කරමින් තිබෙන පමාද විහාරිත්වයෙන් මිදෙන්නට අපමාද විහාරිත්වයට මාරු වෙන එක. සුදු ඇඳුමින් සිවුරට මාරු වෙනවා වගේ එකක් නෙවෙයි, ඒක දැක්ම මාරු කරගන්න ඕන එකක්. එහෙනම් උපතින්ම බෞද්ධ වුණා වූ මේ ලංකාවේ ලෝකේ වාසය කරන්නා වූ බෞද්ධ පින්නතුන් තමන්ට උගන්වපු බුදු සමය තුළ බුදුන් දහම් සඟුන් පිළිබඳ අචල විශ්වාසයක් භක්තියකින් යුක්ත වෙලා සමහරට ජීවිතය තුළ අප්‍රමාණ දුකුත් විඳලා මේක නම් මට ආයෙ ඕන නැහැ කියලා මිදෙන්න ඕනකමකුත් ඇති කරගෙන අර අදාළ ක්‍රියාකලාපයන්ගේ නිරත වී සිටිනවා. ඒකට තව තල්ලුවකුත් ලැබිලා තිබෙනවා මේ ගිහි සමාජයේ පෘථග්ජන අයට පින් කරන අය වුණා වෙන කරන්න දෙයක් නැහැ කියලා. නමුත් තථාගතවරු ලෝට පහළ වෙන්නේ අනාගත බුදුවරයෙකුගේ ශාසනයට අපි යවන්න නෙවෙයි. තථාගතයන් වහන්සේ පහළ වී දේශනා කළ සද්ධර්මය සංඝ පරපුර සංරක්ෂණය කරලා තිබෙන්නේ ඒක පොතක් වශයෙන් උස්ථානයක තිබෙලා මල් පහන් පූජා කරලා පින් සිද්ධ කරගන්න විතරක් නෙවෙයි. අපි වගේ ඒක හොඳට පෙරලලා බලලා ඒකේ අර්ථ ධර්ම වටහා ගන්න ඕන. වටහාගත් අය වශයෙන් දේශනා කරાવી නැත්නම් වටහා ගන්නත් පුළුවන් හොඳ දැනුමක් පාලි සිංහල දෙකම පිළිබඳව තිබෙනවා නම්. එතකොට අන්න ඒකෙදි මේ සසර හැදෙන හැටි තේරෙනවා. සසර අපි අතින් හැදෙනවා. ඒ හැදුනහම යන්න වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් තථාගත බුදු පියාණන් වහන්සේ එදා සිටි සමාජයේ තිබුණ හැම දෙයක්ම උදව් කරගෙන උපමා පැහැදිලි කරලා පෙන්නනවා. උන්වහන්සේ සඳහා පැහැදිලි කරනවා මේ ඇවිලෙන දරගොඩකට නැවත දර සහ පිදුරු දැම්මොත් දිගටම දර ඇවිලෙනවායි කියලා. නිවන්න ඕන නම් අලුතින් දර දාන එක නවත්තන්න ඕන කියලා. මෙන්න මේ කාරණය ඔබේ ජීවිතය තුළට තේරුම් ගන්න පුළුවනි නම් අන්න ඒකෙම ඔබ දර දාන හැටි සහ තනකොළ දාන හැටි ඔබ දර නොදා ඉන්න ඕන හැටි පැහැදිලි කරනවා. තථාගතයන් වහන්සේ එදා පැහැදිලි කළ උදාහරණ වලින්ම පමණක් බණ කිය යුතුයි කියලා අපට මේ නීතියක් තියෙන්න බෑ. මොකද බුදුන් වහන්සේ පහළ වෙනකොට එකම සූත්‍ර දේශනාවක්වත් තිබුණේ නැහැ. ඒ ලෝකේ තියෙන සියලුම උදාහරණ ඒ කාලේ තිබුණ ඒවා ගලපලා දේශනා කරපු නිසා ඒවා සූත්‍ර බවට පත් උනේ. ඒවා උදාහරණනේ. එදා නොතිබුණ උදාහරණ අද කියන්න පුළුවන් නම් දේශකින් වහන්සේ කෙනෙකුට ඒකෙන් පෙන්වන්න හදන්නේ අරකම නම් එහෙනම් ඒකට තහනම් නීති දාන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ භව නිරෝධය කියන එක මේ ත්‍රිකුණාමලයට යන පාර පෙන්නනවා වගේ එහෙම මේ පයින් යන්න පුළුවන් වාහනින් යන්න පුළුවන් පාරක් නෙවෙයිනේ. මේක මේ අහසේ ගිය පියසටහන් වනේ අහසේ කුරුල්ල ගිහින් තියෙනවා පියසටහන් නැහැනේ. අන්න ඒ වගේ. නමුත් ඒකට මාර්ගයක් තිබෙනවා. ඉතින් එදා උන්වහන්සේ ගොවියාට, වෙලෙන්දාට, මස්සැද්දාට, එහෙම නැත්නම් සොහොන් පිටිනේ හිටපු කෙනාට, රාජකුමාරයාට ඔවුනොවුන් දන්නා වූ ඔවුන්ගේ කර්මාන්ත පිළිබඳව පැවැත්ම උදාහරණයට අරගෙන තමයි මේක පැහැදිලි කරලා තිබෙන්නේ. එහෙනම් ඔබත් දන්න කර්මාන්තයක් තියෙන්න පුළුවන්නේ. ඒ කර්මාන්තය ආශ්‍රයෙන් මේ භවගාමිත්වය සිදුවෙන හැටි සහ භව නිරෝධගාමිත්වය කරගන්න ඕන හැටි පැහැදිලි කරන්නට දේශකයන් වහන්සේ කෙනෙකුට පුළුවන් වෙනවා. ඔබට ඒ බඳු තනි අවබෝධයක් ලබා නැත්නම් ධර්ම ශ්‍රවණය කරලා මේ අර්ථයේ ධර්මයේ කියන දෙකට පැමිණෙන්න ඕන ක්‍රම 6ක් තිබෙනවා. එකකින් පැමිණෙන්න. එතකොට අපි එහෙමනම් මේ සඳහා ඔබ ඉන්න තැන තව ටිකක් මා කියලා දෙන්න කැමතියි. ඔබ මේ කෙනෙක් වශයෙන් කතා කිරීමේදී මව්කුසින් බිහි වී ජීවිතාවසානය දක්වා ජීවත් වෙන කෙනෙක් වශයෙන් ඔබ දකින්නේ. ඔබ මවෙක්, පියෙක්, ස්ත්‍රියෙක්, පුරුෂයෙක්, ගිහියෙක්, පැවිද්දෙක්. ඔබට එතකොට උපත් එකයි මරණ එකයි තිබෙන්නේ. ඒ ඉන්න පුද්ගලයා තමයි මේ දාන සීල භාවනා පුණ්‍ය ක්‍රියාවල යෙදෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයාව ගැඹුරින් විවරණය කරන්නේ ඔබේ දැන ගැනීම සඳහා. ඒ සූත්‍ර දේශනා කියලා කියන්නේ ඉස්සර වෙච්ච සිද්ධියක් අහගෙන සාදු කියන එක නෙවෙයි. ඒ සූත්‍ර දේශනාවල විවරණය කරන්නේ කුමක්ද බලන්නකෝ. මට නම් පැහැදිලි වෙන්නේ සලායතන වර්ගය තුන විග්‍රහ කරන්නේ ඔබ ළඟ තියෙන හැයි කනයි නාහයි දිවයි කයයි
සිතයි දොරවල් 6. එතකොට කන්දක වර්ගය තුළ විග්‍රහ කරනු ලබන්නේ ඔබ ළඟ තිබෙනා වූ පංචස්කන්ධ නැමැති ධර්මතාවයේ පිළිබඳ විග්‍රහය. මෙන්න මේ ධර්මස්සවණය කරන පින්වතුන් අර පරපුරෙන් ගෙනාවා වූ ජාතක කතාවකට, චරිත කතාවකට, අතීත සිද්ධියකට සවන් දී සතුටු වෙන බණ ඇහිීමේ පුරුද්ද තව ටිකක් දියුණු කරගන්න. ඒක එපා හෝ වැරදි කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවීමක් වුණත් අද කතා කරනකොට ඒක අතීතයක් විතරයි. මතක තබා ගන්න. ඒක අද ඉතිහාස කතාවක් විතරයි. දැන් බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානයේ මාරු කරයි කියලා ධර්මය වෙනස් වෙන්නේ නැහනේ. ඒක තවත් අවුලකට හේතු වෙනවා විතරයි. නමුත් අවශ්‍ය වෙන්නේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ අරුත් විපරීත වීමක් තිබෙනවද යටපත් වී තිබෙනවද ඒ මත කර ගැනීමයි ලෝකෙටම ඕන. මොකද මිනිසුන් සැනසුනේ බුදුන් වහන්සේ බුදු වෙච්ච ස්ථානය නිසා නෙවෙයි. උන්වහන්සේ හෙළි කරගත්ත ධර්මය නිසා. ඒ නිසා අපි අපේ ජීවිතය තුළ මේ ගත කරන ජීවිතය තුළ තිබෙන්නා වූ අපි හොඳ වුණාට කොතරම් බුද්ධිමත් වුණාට උගත් වුණාට සිල්වත් වුණාට පෘථග්ජන නම් අපි ළඟ තියෙනවා බුදුන් වහන්සේ වදාළ පරිදි පමාද විහාරී කියන භවගාමී ප්‍රතිපදාව. භව නිරෝධය දකින්න බැරි වැරද්දක් අපි ළඟ සිද්ධ වෙනවා. එහෙනම් මේ නිරෝධ භවගාමී ප්‍රතිපදාව භව නිරෝධගාමී ප්‍රතිපදාව බවට පත් කරවෙන්නේ වෙන්නේ කොහොමද කියන එක මේ කියන පින්නතුන් ධර්ම දේශනා ටිකක් අහලා ඉස්සරහට එන්න ඕන. එක ධර්ම දේශනාවකින් එක වචනයක් ගත්තත් කමක් නැහැ. හුඟක් බුද්ධිමත් නම් එකක් ඕනේ නැහැ 3 4ක් 5ක් අහනකොට තේරෙනවා. නැත්නම් උත්සාහ කරන්න ඕන මේ එක ක්‍රමයකින් මම මේ කතා කරන්න උත්සාහ කරන භව නිරෝධය සිදු වෙන්නේ කොහොමද? භව නිරෝධය ආරම්භ වීමම සෝවාන් වීමයි. භව නිරෝධ ප්‍රතිපදාව අවසන් වීමම රහත් වීමයි. එතකොට ඊට මෙහා පැත්තේ අපට පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ, උසස් සිල් ඔස්සේ මේ භවගාමීත්වයේ තමයි අපි ඉන්නේ. පෘථග්ජන කියන වචනේ තේරුමම ඔවුන්ට භව නිරෝධය අහු වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ ඔවුන් ඉන්නේ භවගාමී මාර්ගයේ. හෙවත් කර්ම විපාක මාර්ගයේ. කර්ම පාපත් කර්ම, කර්ම පිනුත් කර්ම, කර්ම ධානත් කර්ම. බුදුන් වහන්සේ 15 වෙනිට පෙර භාවනා කරපු අය හිටියානේ. ඒගොල්ලන්ට ඔබ ඉගෙන ගත්ත මට්ටමින් ඉහළ ධාන ලැබිලා තිබුණානේ. නමුත් ඒ ඕනෑම පොතක් කියවලා බලන්න ඕන්න සෝවාන් වෙලා හිටියද කියලා. සෝවාන් වුණා නම් තමයි භව නිරෝධය අහු වෙලා තිබෙන්නේ. නැත්තම් ඕන්න භව නිරෝධය අහු වෙලා තිබුණේ නැහැ. භව නිරෝධය අහු නොවෙන්නා වූ ඕනෑම පාරක් දාන සීල භාවනා යටතේ භවගාමී. මේක මේ සමාජයේ අපි නැවත නැවත කියන්නේ අලුතින් තේරුම් ගන්න ඕන නිසා. මොකද බොහෝ දෙනා Taman ඉන්න ස්ථාවරය වෙනස් කරන්න කැමති නෑ. ඔවුන් හිතනවා දාන සීල භාවනා නිවන් මඟ කියලා. දාන සීල භාවනා අනාගත බුදුන් වහන්සේගේ සාධනෙට නිවන් මඟ වෙන්න පුළුවන්. මොකද මේ යහපත් කාරණා කරමින් භවගාමීත්වය හොඳ කරගෙන මිනිසුන් අතර හෝ දිව්‍යයන් අතර උපදින්න පුළුවන් නිසා. නමුත් ගෞතම සසුනසවල සඳහන් ඊට වඩා එහාට. මොකද මේ පුඤ්ඤ කිරිය වත්තු කියන වචනෙන් පෙන්වන්නේ ඒ කරන ක්‍රියාවට විපාකයක් හම්බ වෙනවා කියන එක. මිනිසුන් අතර, දෙවියන් අතර, පැවිද්දේ ආයු වර්ණ සැපවල කියන කාරණා තමයි. එහෙම නැත්නම් භාවනාවේ විපාකයක් වශයෙන් රූපී අරූපී බඹතල සැප විපාකයේ තමයි. ඒ කියන්නේ සංසාරය තුල කර්ම විපාක. පාප කර්මය තුල සංසාරය තුල දුක් විපාක. පුණ්‍ය කර්මයන් තුල සංසාරය තුල දාන සීල දෙක තුල මිනිසුන් අතර හෝ දෙවියන් අතර සැප විපාක. අර කෙලෙස් යටපත් කරන භාවනා පුණ්‍යක්‍රියා භාවනාවක් තුළ රූපී අරූපී භවතල වල විපාක. එතකොට ඒක සසරේ විපාක, කර්ම විපාක. එහෙනම් අපි මේ බෞද්ධ සමාජය සිවස් ගණනාවක් තිස්සේ මේ භව නිරෝධගාමීත්වය පිළිබඳව සමාජයට පැහැදිලි නැති නිසා භව ගාමිත්වයේ හොඳ එක තෝරාගත්ත මානසිකත්වය තුළ තමයි හැමෝම ඉන්නේ උගත් නෝගත් ගිහි පැවිදි. නමුත් ත්‍රිපිටකයේ තිබෙනවා භව නිරෝධෝ නිබ්බාණං කියලා. අපට ඒ භව නිරෝධය කරන්න බැරිද? කොහොමද ඒක වෙන්නේ?
මෙන්න මේක තේරුම් ගන්නකොට තමයි ඒක තේරෙන එක තමයි සෝවාන් වීම කියන්නේ. වර්තමාන සමාජයේ ආලෝකයක් දැකීම තුළ එහෙම නැත්නම් උරපත දෙක හෙළ වෙන්න පටන් ගැනීම තුළ එහෙමත් නැත්නම් ඇඟ උඩ යනවා වගේ පෙනීම තුළ ඔය හිරි වැටීමක් තුළ ඔය වගේ එහෙම නැත්නම් සංසුන් සමාධියක් හම් වීම තුළ මේ විවිධ පුද්ගලයෝ භාවනා පිළිබඳ විකාර ඉදිරිපත් කර තියෙනවා සෝවාන් පිළිබඳව. එහෙම නෙමෙයි ඒක දහම් පෙළක්නේ. ඒ දහම් පෙළ දහම් ධර්මයක් වැටහීමක් නෙමේක මේ. දැන් ධර්මයේ දකීද බුදුන් දකීද කියලා කියන්නේ. එතකොට එහෙනම් ඒ ධර්මයේ කියන තැනටපත් වෙන්න ඕන ධර්මය ඔබට තේරෙන්න ඕන. ඒ ධර්මයේ කියලා කියන්නේ ඔබ දැන් ධර්මයේ කියන්නේ හොඳ දෙයට වෙන්න පුළුවන් චරිත කතාවකට ජාතක කතාවකට සූත්‍ර දේශනාවට වෙන්න පුළුවන්. නමුත් ඒවා උපයෝගී මාර්ග. අවදාළ තැනට යන්නට පෙන්වන ඊතලයක් විතරයි. ඊතලය නෙමෙයිනේ පිට්ටනිය කියන්නේ. පිට්ටනිය කියන්නේ ඊතලය ඔස්සේ ගියාම හම්බ වෙන තැන. අන්න මේ දහම් පෙළක් ඔස්සේ ගියාම තමයි උපයෝගී පෙළක් ඔස්සේ ධර්මය හමු වෙන්නේ. ඒ නිසා මේ කතා කරන පින්නතුන් හැකිතාක් දුරට මේ කටයුතු වල යෙදලා ඉන්න ඕනේ අතහරින්න එපා. පාප කර්ම අතහරින්න යරුණාම යහපත් ක්‍රියා අතහරින්න කියලා බුදුහාම දේශනාවක් නැහැ. අපි මේ මෙතන වාඩි වෙලා හිටියට අපට ලැබෙන හැම යහපත් ඉඩකඩ අවස්ථාවක්ම ප්‍රයෝජන ගන්නවා තරංගකාරීව කාටවත් දෙන්නේ නැතුව. ඉල්ලුවක් දෙනවා යරුණාම නැත්තම් තනියම බාර ගන්නවා. මොකද මේ තමන් සන්තක දෙයට තථාගතයන් වහන්සේ වදාහරලා තිබෙන්නේ කරන්න තියෙන දේ. තමන්ඩ අම්මට තාත්තට බිරිඳ ඉන්නවා නම් බිරිඳට ස්වාමියා ඉන්නවා නම් ස්වාමියාට දූ දරුවන්ට සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට අසල්වාසීන්ට ශාසනයට පරලොවට තමන්ට ඒවා යොදන්න කියලා තියෙන්නේ මේ සඳහා. අන්න ඒ ටික කරනවා නම් අනිවාර්යයෙන් මේ මන පුද්ගලයා අර දාන සීල භාවනා නම් මුතුනේ ඉන්න පුද්ගලෙක් බවට පත් වෙනවා. නමුත් මේ තුනේ යෙදුනාට ඔහුට ත්‍රිලක්ෂණය හෝ චතුස්සත්‍ය හෝ පටිච්චසමුප්පාද නිරෝධය හෝ කර්මක්ෂය කිරීමේ කර්මය හෝ මරණ සතිය හෝ වැටහුණේ නැත්නම් භවගාමී වෙන්න ඇරුණාම භව නිරෝධගාමීත්වය නැහැ. එහෙනම් ඔබ තුල භවගාමීත්වය දැකගන්නේ කොහොමද? මේක ත්‍රිපිටක සූත්‍ර දේශනාවල හරි සුන්දර විදිහට පැහැදිලි කරලා තිබෙනවා. අපේ ධර්ම දේශනාවල පසුගිය කාලවකවානුවේ මම නිරන්තරයෙන් මේක මතක් කළා. නමුත් ඔබේ ඉල්ලීම් මත මට නැවත කියන්න සිද්ධ වෙනවා. මම ඒකම බන කියනවා නෙමෙයි ඔබ ඉල්ලනකොට මට පැහැදිලි කරන්න සිදු වෙනවා ඒ කාරණාව. එනිසා ඔබ තේරුම් ගන්න තථාගතයන් වහන්සේ වදාහරලා තිබෙන පරිදි අපි කයෙන් එක්කෙනෙක් වුණාට මවකුසින් බිහි වූ තැන් පටන් මිය යන තැන දක්වා සිතින් එක්කෙනෙක් නෙමෙයි. සිතට එන්නේ අරමුණු වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පස් දොරෙන් අරමුණෙන් අරමුණට අපි මාරු වෙනවා. මේ පිළිබඳව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තථාගතයන් වහන්සේ වදාහරනවා අවුරුදු 60ක් 70ක් 100ක් කය නම් තියෙන නිසා කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතුවට කමක් නැහැ. සිතයයි කියනු ලැබෙයිද මනසයයි කියනු ලැබෙයිද විඥානයයි කියනු ලැබෙයිද එකක් ඇති වී නැති වෙනකොට අනිකක්ම හටගනී. එතකොට උදේ උපන් සිත තව ටිකකින් නැහැ. තව ටිකක් කළා යනකොට තව ඒස්ත නැහැ. උදාහරණයක් අසුනුත් වෙන්නවා වනාන්තරේ ඉන්න වඳුරා හොරිලවා එක අත්තකින් අතහරිනකොට තව අත්තක් අල්ල ගන්නවා. දැන් අර මුල් අත්තේ නේ අලුත් අත්තකනේ ඉන්නේ. ඒක අතහැරින්නේ තව අත්තක් අල්ලගෙන. අනේ අත්තෙන් අත්තට පැනීම වගේ අරමුණෙන් අරමුණට යාමක් තියෙනවා ජීවිතයේ කියන එක තේරුම් ගන්න ඕන. ඔබ හිතන්නකෝ දැන් වාඩි වෙලා ඉන්නවයි කියලා පොයේ දවසේ මල් පහන් පූජා කරමින් ඉන්නවා. දැන් මල් පහන් පූජාව. තව ටිකකින් ඔබ නැගිටින්න ඕන. තව ටිකකින් ආහාර ගන්න ඕන. තව ටිකකින් අතු ගන්න යන්න ඕන. එතකොට අර ඒ ඉරියව් මාරු වෙන මොහොතක් පාසා සිත මාරු වෙනවා. තථාගතයන් වහන්සේ වදාරනවා මේ සිතේ ඉපදීම මැරීම කලනාකර කරගන්න බැරි කෙනා පෘථග්ජනයයි කියලා. ඒ නිසා ඔහුට සිතට එන දේ මමත්වෙන් ගැනීමේ මිදෙන්න තේරෙන්නේ නැහැ කියලා තියෙනවා. මෙන්න මේ රහස් වචනේ මතක තියාගන්න. මම යනු බුදු සමයේ අකුරු දෙකක් හෝ ශරීරය නොව ඒ මොහොතේ සිතට එන හැඟීම දැඩිව ගැනීමෙන් සිදුවෙන දෙයක් තමයි මමත්වය කියලා කියන්නේ. එතකොට එහෙනම් මොනවෙන්ද මම හදාගන්න පුළුවන්?
ඕනෑ දෙයක් අල්ලා ගැනීමෙන් මම හදාගන්න පුළුවන්. රූප ලක්ෂණ, උගත්කම, ධනවත්කම, එහෙම නැත්නම් දුර්වලකම, එහෙම නැත්නම් පෞකාරකම, පින්කාරකම, ධානලාභීත්වය. ඒවා අරමුණු. අරමුණක් කෙරෙහි ආසක්ත වීමෙන්, ඇලීමෙන් අන්න ඒක තමයි අර භවගාමී වෙන ප්‍රතිපදාව නැත්නම් සසරට බැඳෙන හැටි. මේ නිසා පෘථග්ජන පුද්ගලයාට නොදැනෙන්නට ඔහු මේ සිතට එන කාරණා කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් යුක්තව සසරට බැඳීම. අර අටවා තිබෙන උගුලකට ආහාර හොයන්න ගිය සතෙක් නොදන්නකම නිසා අහුවෙනවා වගේ. පෘථග්ජන පුද්ගලයා සැප හොයන්න ගිහින් ඒ හොයාගෙන යාම තුළම මේ මායාව විසින් අටවා තිබෙන්නා වූ උපාදාන නැමැති උගුලට අහු වෙනවා. දැන් මේ කතා කරන පින්වතුනුත් සමහර විට වසර කීපයක් තිස්සේ මෙහෙම සිල් සමාදන් වෙලා මේ කටයුතු කරමින් නම් ඉන්නේ. ඔවුන්ට පව් උපාදාන gedara ඇති. මේක තුලත් උපාදානයක් තියෙන්න පුළුවන්. අනිත් අයට වඩා සිල්වත් කියලා හරි. එහෙම නැත්නම් මේ සිල්වත් මේ ශික්ෂාපද සමාදානය තුල තමයි අපට අනාගතේ නිවන් ලැබෙන්නේ කියලා හරි. මේ සිතට එන දේ කවුරුවත්ම මම කියලා අල්ලගත්තේ නැහැ. මම කියලා කීවේ නැහැ. නමුත් සිතට එනත් එක්කලා ඇලෙනවා හෝ ගැටෙනවා. ඔබට එහෙම වෙලා තියෙනවද බලන්න. ඔබ ඇලෙන හෙවත් ප්‍රිය කරන කාරණා නැද්ද ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. ඔබ ගැටෙන කාරණා නැද්ද ඇසෙන් කයෙන් නාසයෙන් දිවෙන් කයෙන්. අන්නේ ඇලෙන කාරණාවටත් අරමුණු කියනවා. එතකොට ඇලීමට ලෝභ කියනවා. ඒ නිසා ලෝභ මෝහ හෙවත් මෝහ කියන්නේ මමත්වෙන් ගැනීමට. ගැටීමට දෝෂ කියනවා. මමත්වෙන් ගැනීමට මෝහ කියනවා. එතකොට ලෝභ මෝහ දේශ මෝහ නැමැති පියවර තුන ඔස්සේ සසර ගමන යන එක තමයි. දැන් අපි සාමාන්‍යයෙන් කකුල් දෙකක් තියෙනකොට කකුල් මාරු කර කර ගමන යනවානේ. දෙපා තියෙනකොට පියවර මාරු කර කර යන්න පුළුවන්. නැත්නම් ලෝභ මෝහ නැමැති පියවර සහ ද්වේෂ මෝහ නැමැති පියවර ඔස්සේ උපාදාන වෙමින් සසරට බැඳිලා ඉන්න බව අන්න අර අත්ත ධම්ම කියන කාරණා දෙකෙන් ඔබට තේරෙන්න ඕන. මේක ඇහෙන් බලන්න බැරි වුණාට ඇස තුල, කන තුල, නාසය තුල සිදුවෙන ආකාරය තථාගත බුදු පියාණන් වහන්සේ සූත්‍ර දේශනා 100 ගණනක පෙන්නලා තිබෙනවා. අන්න ඒක තේරුම් ගන්න තරම් ඔබ නැනවත් වෙන්න. එතකොට ඔබට භවගාමිත්වය තේරෙයි. එතකොට ඒ භවගාමිත්වය සිදුවෙන අවස්ථාව භව නිරෝධය සිදුවෙන හැටි දකින්න පුළුවන් නම් එනම් සසරට ඇවිදින්නට හේතු තැබීම වෙනුවට සසර ඇවිදින්නට හේතුවක් නොතබා නිමා වීමට ඔබේ සිත ඔබට පත් කරගන්න පුළුවනි. ආරම්භ කරන්න පුළුවනි. ආරබත නික්කමත කියලා කියන එක ආරම්භ කරන්න වෙනවා. භව ගාමිත්වයේ නැමැති පාරේ යමින් සිට පුද්ගලයාට භව නිරෝධ ගාමිත්වයේ ආරම්භ වෙනවා කියන එක තමයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. එතකොට එහෙනම් ඔබ තුල මේ නිරෝධ කියන එකේ තේරුම ඉදිරි පියවරක් නොතබා අවසන් වීම. ගාමී කියන එකේ තේරුම මෙතන අවසන් වුණාට ඉදිරි පියවරක් තැබීම. අනාගත ඵලයක් හටගන්න හේතු තබා අවසන් වීම බව ගාමී. අනාගත ඵලයක් හටගන්න නැති වෙන්න හේතු ඉතුරු නොකර අවසන් කිරීම බව නිරෝධ ගාමී. මේ සඳහා ඔබට ජීවිතයට එකවරක් නෙවෙයි ලැබෙන්නේ. ඒ වගේම අවුරුද්දක එකවරක් නෙවෙයි ලැබෙන්නේ. දවසට එක්වරක් නෙවෙයි ලැබෙන්නේ. ලැබෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මොහොතක් පාසාම වාරය ලැබෙනවා. ඒ වාරය පාවිච්චි කරන්න අපිට ඒක අභ්‍යාසයක් කොට ගන්න පුරුදු කරගන්න අපට මේකයි වෙන්න ඕන කියන අවබෝධය ඇති වෙන්න ඕන. ඒක තමයි දැක්ම කියලා කියන්නේ. දැන් මේ තථාගතයන් වහන්සේ මේ සංයුත්ත නිකාය කන්දක නිකායත් කන්දක සංයුත්ත නිකායේ කන්දක වර්ගය සලායතන වර්ගය තුල පමණක් නෙවෙයි සම්පූර්ණ සූත්‍ර දේශනා තුලම විවිධ උපමා මගින් පෙන්වලා තිබෙන්නේ කුමක්ද? මට මතකයි එක සූත්‍රයක පවතිනවා මේ ඇතා රජ්ජුරුවන්ගේ ඇතා යුද්ධයට සුදුසු නෑ කාරණා පහක් නිසා. ඒ රූප ශබ්ද ගන්ධ සහ පොට්ටබ්බ කියන කාරණාවලට දක්වන ප්‍රතිචාරය වැරදි නිසා.
ඒ රූප ශබ්ද ගන්ධ රස කියන්නේ ඔබේ ලෝකේ ඒවා නෙමෙයි යුද්ධයට සම්බන්ධ කාරණා පහක්. අන්න ඒ වගේ ඒ යුද්ධයට නුසුදුසුයි කියලා තියෙනවා. පුද්ගලයාත් මේ රූප ශබ්ද ගන්ධ පහට මුහුණ දෙන ආකාරය සුදුසු නැත්නම් මේ කෙලෙස් සතරන් නසන යුද්ධයට නුසුදුසුයි කියලා තිබෙනවා. අනතුරුව සුදුසුකම් පහක් පෙන්වලා තිබෙනවා. අර යුද්ධයට සුදුසු ඇතා ළඟ තියෙන රූප ලක්ෂණ මේ ගති ලක්ෂණ ටික මේ භව නිරෝධ ගාමිත්වයට යන්නා වූ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසකතුමා හෝ උපාසිකාව තුළ තියෙන්න ඕන කියන එක තමයි මේ සූත්‍රය. මම උදාහරණයක් විතරයි ගත්තේ. එතකොට ඉදිරි දවසක අපට ඔක කතා කරන්න පුළුවන්. අන්න එහෙම මේ ලෝකේ මොනවද තියෙන්නේ? මොනවද සිදුවීමක් පවතින්නේ? ඒක ජය පරාජය සිදු වෙන්නේ කොහොමද? පරාජය මාර බන්ධනයේ වශයෙන්ුත් ජය ගැනීම නිවන් මාර්ග වශයෙන්ුත් තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. එහෙනම් ඔය එකක්වත් ගන්න නැතුව පොදු පෙළක් ඔස්සේ හැමතෙම පොදු පෙළක් ඔස්සේ මම මේ කාරණාව පැහැදිලි කරන්න කල්පනා කරන්නම්. ඔබට තේරුම් ගන්න පුළුවන් නේද? මෙන්න මේ තේරුම් ගන්න ඔබ. අද වන විට ඔබට යම් වයසක් ඇද්ද? එතෙක්කල් ළමා කල පටන් මේ ජීවිතය ගත කරලා තියෙන්නේ. මේ ගත කිරීම තුළ මතකේ නෙමෙයි මම මේ කතා කරන්නේ. මතකේ ඉක්මවා යමින් ඔබව නොසන්සුන් කරන්න, කලබල කරන්න, ඔබගේ සිහිය නැති කරන්න, ඉන්නව මැරෙනවා පේන්නේ නැති කරන්න හංගගත්ත කාරණා ටිකක් තියෙනවා සිත ඇතුලේ. තියෙන තැනක් නෑ ද්‍රව්‍ය වශයෙන් ගන්න අමගෙඩි පොල් ගෙඩි වශයෙන් හේතු වශයෙන්. අද ඔබට නිදහසේ ජීවත් වෙන්න දෙන්නේ නැත්තේ පස්දරෙන් ලෝකේ බලාගෙන මේවා හමු වෙනකොට අර තබා තිබෙන්නා වූ හේතු ටික ඔබට වද දෙන නිසා. ඒ නිසා අපි අතින් සිදුවන අපට වද දෙන වරදක් තියෙනවා. මේක මගේ දේශනාවල පෙන්වලා තිබෙන්නේ තථාගතයන් වහන්සේ වදාළ දේශනාවල අපි පැහැදිලි කරන ආකාරයෙන් මගේ නෙවෙයි මේ කීරරුක්ඛෝපම කියන වචනෙන්. නැවත අහගන්න එක. උන්වහන්සේ බලන්න ඒ කර්ණාන්තරයේදී විච්ච කිරි තියෙන ගස් ටිකක් උදව්වට ගන්නවා. ඉන්දියාවේ තියෙන ගස් අපිට ඕන ලංකාවේ ගස් ගත්ත හැකි එතකොට. පැහැදිලි කරනවා ගහක් වැඩෙනවා අවුරුදු 15ක් විතර තරුණ ගහක් වෙනවා. කොළයක්වත් කඩන්නේ නැත්නම් කිරි තියෙන ගස් මේ ගන්නෙ. කිරි පේන්නේ නැහැ. ඒ ගස ඔබයි. ඔබ තුළ මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු අරගෙන එකතු කරගන්නා වූ ඔබව නොසන්සුන් වෙන්න අවශ්‍ය හේතු ටික තමයි ගහේ කිරි වගේ ඔබේ හිත ඇතුලේ තියෙන කාරණා ටික. දැන් කෙටේරියක් අරගෙන ගහේ පස්පලකට කටපුවාම පස්පලෙන්ම ගහ ඇතුලේ තියෙන කිරි එනවා. දැන් කෙටේරිය කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් හම්බ වෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසයේ, ස්පර්ශයේ ඒවා හතුරා මිතුරා කොට ගැනීම. ඒව හමු වෙනකොට පස්දර තමයි පස්පොළ. පස්පොළට කොටනකොට ගහේ තියෙන කිරි එනවා වගේ ඔබ හදාගත්තා වූ ලෝභය, ද්වේෂය, මෝහය මතුවලා ඒ ඔබට දුක් දෙනවා. මෙන්න මේ ටික අයින් කරන එකට උපන්න කුසල් දුරු කිරීම කියලා කියනවා. මම ඔබ බණ තේරෙන්න ඉස්සෙල්ලා තියපු ටිකක්. දැන් තියන්නේ නැතුව ඉන්න එකට නූපන්න කුසල් නූපදීම කියලා කියනවා. ඒකට දවසට එකවරක් නෙමෙයි, ජීවිතයට එකවරක් නෙමෙයි, මොහොතක් පාසාම ඕන කෙනාට ඉඩකඩ සැලසෙනවා. ඕනෑම වැඩක් කරද්දී, ඕනෑම රැකියාවක් කරද්දී මේ සඳහා ඔබට අනිත් අයට නොදෙන්න මේ කටයුත්ත කරන්න පුළුවන්. එතකොට එහෙමනම් ගහ අවුරුදු 15ක් 20ක් 30ක් කොටන්න නැතුව තිබුණා නම් ගහ ඇතුලේ කිරි වැඩෙනවා. නමුත් කිරි කොටපුවාම කිරි නොෙන්න නම් මොකද්ද වෙන්න ඕන කියලා තියෙන්නේ? ඇවිදින් ඉවර වෙන්න ඕන කියලා තියෙනවා. එහෙනම් උපන්න කුසල් දුරු වීම කියන එකෙන් පෙන්වන්නේ අපි මේ විදිහට තබාගත්ත ටික ඉවර කරන්න ඕන කියන එකනේ. එින්දා පින් රැස් කිරීමේ කුසලය භවගාමි, අකුසලයෙන් වෙන්නේ මේ කුසලය කියලා තව එකක් තියෙනවා. අරක පුණ්‍ය මාර්ගය, ඒක භවගාමී කුසලය, මේක භව නිරෝධගාමී කුසලය. අන්න මේ වැඩේ ඔබ කරන්නේ කොහොමද කියන එක ඔබට තේරෙන්න ඕන. අන්න ඒකට තමයි පෙන්වන්නේ ඔය අත්ත පටිලාභී, ධම්ම පටිලාභී, නැත්නම් අර්ථයේ විශේෂයෙන් දැනගන්න, ධර්මයේ විශේෂයෙන් දැනගන්න තැනටපත් වෙනවායි කියන එක කියලා. ඒකනේ තථාගතවරු පහළ වීම තුළ කියන වචනයක් තියෙනවානේ, අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. බුදුවරු කරන්නේ එතෙක්
අත්කලමතානුයෝගින් හෝ කාමසුකල්ලිකානුයෝගින් හෝ භාවිතා කරලා හොයාගත්තේ නැති මාර්ගය උපදවලා දෙන එක. ඉතින් අපට එලියක් ආලෝකයක් හැකියාවක් තියෙන්න ඕන තථාගතවරු පෙන්නපු මාර්ගයේ තේරුම් අරගෙන ඒ යන්න. දැන් ඔබට දෙපා තිබෙනවා නම් මේ කැලේ තියෙන ඕනේ පාරක් ඔස්සේ ගිය හැකිනේ. ඒකට එක හන්දහන් සම්බන්ධ වෙලා තියෙනවා ඊ ලංකාව පුරා යන්න පුළුවන් පාරෙන් පාරට. දැනගන්න ඕනේ නැහැ පාරක් යන හම්බ වෙන ඔහේ යන්න පුළුවන්. නමුත් ඔබ යම් තැනකට නම් යන්නේ ඒ සඳහා ආයුතු පාර දැනගන්න ඕන. අන්න ඒ වගේ මේ නිර්වාණ නම් වූ ඉලක්කය ජීවිතය තුලයි තියෙන්නේ නිර්වාණයක් තියෙන්නේ ජීවිතය තුලයි ඒක හොයාගන්න යන්න ඕන පාර. ඔබ තේරුම් ගන්න ඕන. මේක කොහොමද තථාගතයන් වහන්සේ විශ්වා පැහැදිලි කරලා තිබෙන්නේ? ජීවිතේ එකක් වශයෙන් ගෙන නෙවෙයි. ඇහි කනේ නාසයේ දිවේ කයේ හොසිතේ අරමුණක් තුළ සිදුවෙන දෙයක් වශයෙන්. ඔබටත් තියෙනව නේද මේ ඇස කන නාසය දිව කය කියන දරවල් හය. ඒ වයින් ඔබ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නම් වූ අරමුණු රසය විඳිනව නේද? එතකොට මේක සලායතන වර්ගය කියන එකේ පෙන්වන්නේ ආයතන 6 මුල් කොටගෙන. තව ටිකක් එහාට ආයතනයක් තුළ සිදුවෙන සිද්ධිය විග්‍රහ කරනවා කන්දක වර්ගයේ. ආයතන කියන්නේ නැවත නැවතත් හටගන්නා කියන එක අරමුණු හටගන්නා කියන අර්ථය. එතකොට ඔබට නැවත නැවත අරමුණු හටගන්න ඇසයි කනයි නාහයි දිවයි කයයි කියලා බාහිරයට සම්බන්ධ පහක් තියෙනවා. පහෙන් ගන්න කාරණා අනුව ඔබට මනෝද්වාරයක් සැකසෙනවා ඔබට ආවේනික. දැන් මේ ධර්ම දේශනාවක් කරන්න ගත්තාම මේ හයම පැහැදිලි කරන්න පුළුවනි පැය දෙකක් තුනක් කල් තියෙනවා නම්. නමුත් එකක සිදුවෙන දේම තමයි අනිකෙත් සිදුවෙන කියන එක තේරුම් ගන්න පුළුවන් නම් එකකින් පැහැදිලි වෙනකොට අනිත්‍යත් ඒකේ වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ අභිධර්මයේ කියන එක අරමුණ තුළ විග්‍රහයක්. අරමුණ කොටස් පහකට බෙදලා තියෙනවා. අරමුණම කොටස් පහකට. දැන් අත කියලා මිටමලුවන් ඉන්නවා එකයිනේ. දිගෑරපුවම ඇඟිලි පහක්. අතයි ඇඟිලි පහයි කියලා දෙකක් නෙවෙයිනේ. ඇඟිලි පහ එකතු අත. ඒ වගේ සිත හටගන්න සිත ආපහු දිගෑරලා බැලුවොත් පහක්. ඇඟිලි පහ වගේ. මේ අත මිටයි දිගෑරපුවම ඇඟිලි පහක් වගේ සිත ආපහු රූප වේදනා සංඥා සංකාර පහක්. එහෙමයි. එතකොට රූප කියන්නේ ඔබට ඇසට හම්බ වෙන රූපය. රූප කියන්නේ කනට හම්බ වෙන ශබ්ද රූපය. රූප කියන්නේ නාසයට හම්බ වෙන ගන්ධ රූපය. ඒ ඕන එකක් රූප 6යි. දරවල් 6ට. දැන් මේවා හමු වුණාම ඔබට අර ගහේ කිරි තියෙනකොට ඇතුලේ තියෙනකොට කොටනකොට කිරියනවා වගේ හඳුනාගත් ආකාරයට හරිද වැරදිද හතුරද මිතුරද සැපද දුකද කියන සංකල්පයට අනුව මේ ඇසේ මේ විඳීම හට ගන්නවා. ඇසේ නම් රූප වේදනා, කනේ නම් ශබ්ද වේදනා. නාසයේ නම් ගන්ධ වේදනා. විඳීම් 6ක්. විඳීම් 6ට පාත්‍ර වන්නේ ශරීරය නොව රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය කියලා කියනා වූ අරමුණු 6 බව පැහැදිලි කරගන්න. විඳින්න පුළුවන් අපට වේදනා කියලා සිංහලට රිදෙනවා කීවාට ඉංග්‍රීසියට පේන් කීවට පාලියට සැප වශයෙන් දුක් වශයෙන් උපේක්ෂා වශයෙන් විඳිනවට අරමුණ විඳිනවට අරමුණ විඳිනවා. දැන් ඇතැම් මේ පංචස්කන්ධ විග්‍රහයේදී එකට එකක් සම්බන්ධ නැතුව මේවා පැහැදිලි කරනවා. නමුත් මේ පහ වෙන් කරන්න බෑ. මුලින් සිදුවෙන දේ දෙවෙනි එකට සම්බන්ධයි. මුල් දෙක තුන්වෙනි එකට සම්බන්ධයි. මුල් තුන හතරවෙනි එකට සම්බන්ධයි. හතරෙම වැඩ ටික පහට සම්බන්ධයි. මේක වෙන වෙනම කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඇසට හමු වෙන රූප අරමුණයි විඳින්නේ. රූපයයි විඳීමයි තමයි සංඥාවෙන් හඳුනන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා හඳුනනවා. විඳපු ආකාරය හඳුනපු ආකාරයට අනුව තමයි ඒකත් එක්කලා ගනුදෙනුවක් ඇති වෙන්නේ, ඇලීමක් ගැටීමක්. ඒකට ඔබ කියනවා චේතනා කියලා, අපි කියනවා සංඛාර කියලා. සංචේතනා කියලා කියන්නේ ඒකයි. එතකොට රූප අරමුණ වේදනාවෙන් විඳී, රූප වේදනා දෙක සංඥාවෙන් හඳුනයි, රූප වේදනා සංඥා තුනේ කටයුතු සංඛාරයෙන් අනුව සංඛාරය එකතු වේ.
රූප වේදනා සංඥා සංකාර හතරෙම කටයුතු ටික විඥාණයෙන් දැනගනි. අසුරු ගසන සෙනකින්. ඔන්න ඇස තුල කන තුල නාසය තුල සංයුත්ත නිකාය සලායතන වර්ගයේ ආයතන හය තුල විග්‍රහ කරන එක ඊට පස්සේ කාන්තක වර්ගයේ ඇස තුල පහළ වෙන අරමුණ තුල විග්‍රහ කරනවා පංචස්කන්ධයක් කියන එක. අන්න මෙතන තථාගතයන් වහන්සේ වදාළේ නැතත් මෑත මොකද සයස් දහසකට පමණ පෙර කාලේ පටන් අටුවාවල මෙන්න මේ ස්කන්ධ නම් වූ සමූහය රූප වේදනා සංඥා සංකාර පහක් සමූහයක්නේ. සමූහය හට ගන්නවා ජායමානේසු. ඒ වගේම අපිට මේ ඇහැට පේන්නේ නැති වුණාට දිරීමක් සිද්ධ වෙනවා ජීයමානේසු. ඒ විතරක් නෙවෙයි මීයමානේසු මියano. හට ගන්න කල්හි දිරන කල්හි මියන කල්හි. ඒකට අවුරුදු 100ක් දෙන්නේ නැහැ. කනේ අසුරු ගසන සැනකට වඩා වේගයෙන් ක්ෂණයක් පාසා ඔබද ත්වං භික්ෂුවක් භික්ෂුණියක් උපාසක කෙනෙක් උපාසිකාවක් බණ තේරුම් ගන්න ඕන කෙනෙක්. අනිත් අයටත් එහෙම තමයි. නමුත් ඒගොල්ලොන්ට මේක කියලා දෙන්න බෑනේ. උපදින්නෙහිය ජායසේච ඉපදීමද වන්නේ. ජීයසේච මැරීමද වන්නේය. මීයසේච දිරීමද වන්නේය. ජීයසේච මීයසේච මැරීමද වන්නේය. දැන් මේ මරණය මෞකසින් බිහි වී ජීවිත ආසානයේ මරණය නෙමෙයි. ඇස තුල කන තුල නාසය තුල ස්කන්ධ පහක ඉපදීම මැරීම. මේ ඉපදීම මැරීම තුල ඔබ බණ තේරෙන්න ඉස්සර වෙලා මැරුණට මැරෙන්නේ සසරක් හදලා. තමන්ම දන්නේ නැතුව මේ හටගෙන නැසෙන එක තුළ අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයට ගත කරමින් සසරක් හදලා මැරෙනවා. ඒකට තමයි පෘථග්ජන භාවය කියන්නේ. අන්න ඒකට තමයි භවගාමී අනුසෝතගාමී කියලා කියන්නේ. එතකොට මෙන්න මේ තමන් ළඟ පවතිනා වූ අනුසෝපත ගාමිත්වයට පමාද විහාරී කියලා වදාරලා තිබෙන බව තේරුම් ගන්න ඕන. අපි කල්පනා කරන්නේ ඒක පවතල විතරයි කියලා. නෑ, පෘථග්ජන පුද්ගලයා තුළ පවතුලත් මේ අනුසෝතගාමිත්වය තිබෙනවා. පින තුලත් මේ අනුසෝතගාමිත්වය තිබෙනවා. ධර්මයේ තේරුම් නොගෙන කරන භාවනාව තුලත් මේ අනුසෝතගාමිත්වය තියෙනවා. ප්‍රතිඵල තුන් පැත්තකට වුණාට සිද්ධිය භවගාමී. එතකොට අන්න අපායගාමී පාපී ගාමිත්වය, කාමසුගති ගාමී පිනෙහි ගාමිත්වය, රූපී අරූපී භවගාමී ධානයේ භාවනාවේ ගාමිත්වය. තුන් පැත්තකට හැරිලා යන්න පුළුවන්. බුදුන් වහන්සේ පහළ වෙනතුරු මෙන්න මේ ගාමිත්වය පෙද ඇතුළතින් පැහැදිලි කරලා දෙන්න බැරි නිසා සත්වයා ඉදිරියට සසර හදමින් උපාදානයේ තුල සසර ගමනක් හදාන හිටිය ඇරුණාම උපාදානයෙන් මිදීම කියන මේ න්‍යාය ලෝකෙට හඳුන්වා දුන්නේ බුදුන් වහන්සේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඊට පෙර එහෙනම් දිවැස දිවකන පරචිත්ත විඥානනය පුබ්බේ නිවාස ඥානය තව ආසවක්ඛේ ඥානය හැර අනික් ඥාන සහ ධාන සහ සමාධි තිබුණා. ඒවා තිබුණේ උපාදානය තුළ. ඒ නිසා උපාදානෙන් මිදීම නම් වූ විශේෂිත ධර්මය ලොවට හෙළි කළේ තථාගතයන් වහන්සේ. අන්න ඔබ තුළ මේ සිදුවෙන උපාදානය ඒ මොහොතේ උපාදානයෙන් මිදෙන ආකාරයේ තේරුම් යාම තුළ පළවෙනි වතාවට ඔබ මේ මිදීම සිදු වෙනවා නම් එතකොට ඔබට ඔබ බලාපොරොත්තු වෙච්ච මාර්ගය අහු වුණාම ඵලය හම්බ වෙනවා. ඒකේ තියෙනවා 아무තු සංසුන් බවක්. මේ ලෝකෙත් එක්කලා ගැටීමක් නැතුව ඉන්න පුළුවන් පුදුමාකාර සැනසුමක් තියෙනවා. දැන් ඔබ ඔය රසක් වැටුනහම ඒ රස නැවත හොයන්නේ. එහෙම නැත්නම් චිත්‍රපටයක් නරඹුවහම නැවත බලන්න හිතන්නේ හොඳ නම්. ඒකට ඇලිලානේ ආසාව වෙලානේ. ඒක හොඳ නිසානේ. අන්න ඒ වගේ මේ Nirodhaය අහු වුණාම ඒකට ඇලුම් කරනවා මිනිස්සු. මොකද මේක වසාපවතිනා වූ මේ කටුක දුක් රස හමු වෙන්නේ භවය තුල කියන එක තේරුම් අරගෙන Nirodhaයට ප්‍රිය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒක මෙහෙමයි වෙන්නේ කියලා ඔබ තුල දැක ගන්න ඕන. ඔය ඇස තුල පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහ තුල, කන තුල පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහ තුල, නාසය තුල පහළ රූප වේදනා සංඥා සංකාර පහ තුල, එසේ ස්කන්ධ පහේව දොරවල් 6න් 6ක් පහළ වෙනවා. 4ක් නැතුව.
ඒක තුල තමයි උපාදානය නම් වූ වැරද්ද පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. යමක් පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා නම් ඔහු පව තුල හෝ පින තුල හෝ ධානය තුල හෝ භවගාමී ඔහුට නිරෝධය හමුුනේ නැහැ. ඔහු අපාය වෙත යන පාර දිව්‍ය ලෝකෙට යන පාර බඹලෝ වෙත යන පාර හැරුණාම බුදුන් වෙත යන පාර හොයාගෙන නැහැ. බුදුන් වෙත යනවා කියවම පිළිමයක් ගාවට යනවා බුදුරජාණන් වහන්සේ ගාවට යනවා කියන්න එපා. ඔය කොණ්ණඤ්ඤ තවුසට වදාලේ සෝවාන් ඵලයට පත් වීමක් සව බුදුන් දැක්ක ශරීරින් බුදුන් දැක්කේ නෑයි කියලා. වක්කලීට වදාලේ ධර්මයේ දැක්කොත් බුදුන් දකි කියලා. ඒවෙන් පෙන්වන්නේ මේ බුදුන් කියන පදයට අපි කතා කරන ප්‍රතිමාව ඉක්මවා ශරීරය ඉක්මවා ගැඹුරු අරුතක් තියෙන බව. සසර වෙත යනවා වෙනුවට බුදුන් වෙත යන පාරක් හම්බ වෙන්න ඕන. දැන් මම සසර වෙත යන පාර පැහැදිලි කරන්නම් ඔබට. ඇහැ තුල කන තුල නාසය තුල. අහගන්න. ඕන එකකට හරි ඒක. ඒ අරමුණ තුල අරමුණක් සාමාන්‍යයෙන් ඇහැට ස්පර්ශ වෙනවා කනට ස්පර්ශ වෙනවා පළවෙනිම ස්පර්ශ වෙනවා. හෙවනේ ඉඳලා අවුවට ගියාපුවම ඔබට ඇඟ රත් වෙනවා දැනෙන්නේ හිරුවෙලිය ඇඟේ ස්පර්ශ වීමනේ. පළවෙනි ස්පර්ශ චෛතසිකය තුල තමයි රත් වෙන වේදනාව දැනෙන්නේ. ඒ වගේ ඕනෑම විඳීමකට මුල් වෙන්නේ ස්පර්ශය. හැබැයි විඳීමට අපි අගයක් එකතු කරනවා. සැප දුක් උපේක්ෂා වශයෙන්. අපි විඳින්න පුරුදු වෙලානේ තියෙන්නේ. විඳින්න ගියාම සැප දුක් උපේක්ෂා වශයෙන් ඒකට ඇලෙනවා. වේදනා පත්‍ය තණ්හා. ඇස තුළ නම් මේක රූප තණ්හා, කන තුළ නම් මේක ශබ්ද තණ්හා, නාසය තුළ නම් ගන්ධ තණ්හා, අරමුණ තුළ නම් සිතේ පාප වින ධාන ආදී කොට ඇති ධම්ම තණ්හා. එහෙමයි තණ්හා හයක් ඇසේ කනේ නාසයේ හටගන්නේ. ස්පර්ශ වීම ප්‍රත්‍ය වේ විඳින්නට, විඳීම ප්‍රත්‍ය වේ ඇලෙන්න. ඇලීම ප්‍රත්‍ය වේ දැඩිව ගන්න. තණ්හා පත්‍ය උපා. අන්න අර උපාදානය කියන බුදුන් වහන්සේ වදාළ සසරට බැඳෙන කාරණා. උපාදාන වුණාම ස්කන්ධ පහ නැසෙයි. හැබැයි උපාදාන වෙලා නැසෙන බැවින් කිකිලිය බිත්තරයක් දැම්මා වගේ ගොයන් ගහ වියටයක් ඉතුරු කළා වගේ ඊළඟ කන්නට හැදෙන්න ඔබ සසරක් හදලා ඉවර කළා. උපාදාන පත්‍ය භව. මෙසේ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ පව තුළ පින තුළ ධානය තුළ අරමුණක් පාසා පෘථග්ජන පුද්ගලයා සසර හදනවා. භවගාමී. මන්දයත් මේ අරමුණ විග්‍රහ විශ්ලේෂණයක් පෘථග්ජන සමාජයේ නැහැ. මම යනවා එනවා කරනවා කියලා තමයි කතා කරන්නේ. දැන් අර උපාදාන පත්‍ය භව වීම තුළ මේක ඉවර කරගන්න බැරි වුණා අනාගත ඵලයකට හේතු තිබ්බා. දැන් මේක තමයි ළමා කාලේ ඉඳලා කරගෙන ආවේ. බෞද්ධ හොයෝ අබෞද්ධ වේවා ලෝකෙ කොතනක හිටියත් මිනිසුන්ගේ සිත තුළ වෙන්නේ මේක. ඒ නිසා ඕනෑම ආගමිකයෙක් තමන්ගේ ආගමික සංකල්පය තුළ පව තුළ පින තුළ එහෙම නැත්නම් ලෝභයේ දේශයේ මොහය තුළ ධානය තියනවා නම් ධානය තුළ භවගාමී. ඔහු පැවැත්මේ කොටස්කරුවෙක්. ඔහු පැවැත්මට අහු වෙලා. ඒ තරම් කෛරාටික ලෙස කපටි ලෙස මේ උපාදානය නැමැති මායя ඔබ සතරට බැඳලා තියෙනවා. අර තණ්හා උපාදාන භව කියන එක ඇහැ තුළ සිදු වෙනවට තමයි මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. මමත්වෙන් ගැනීමට තමයි පාලියෙන් කියන්නේ මඤ්ඤමානෝ. මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝමා රස්ස කියන්නේ අර ආය උපදින්න හේතු ඉතුරු වෙනවට. ඉතින් මේක කියන්න පුළුවනි මට. නමුත් සමහර විට ඒක පිළිගන්නේ නැහැ. නැත්තම් ඒක නිකන් අපහාසයෙන් බලන්න පුළුවන්. පෘථග්ජන පුද්ගලයා තුළ පින් සිද්ධ වෙනවා කියන්නේ. පව් සිද්ධ වෙනවා කියන්නේ. ධාන කුසල් සිද්ධ වෙනවා කියලා කියන්නේ මේ භවගාමීත්වයට. අවසන් උනේ නැහනේ. එතකොට සසර දැන් හැදෙනවා. වර්තමාන මොහොතේ කරන ප්‍රමාද විහාරීත්වය තුළ සසර හැදෙනවා. සසර හදලා සසරෙන් මිදෙන්න බෑ. සසර හදන තැන සසරෙන් මිදෙන තැන බවට පත් කරගන්නට අවශ්‍ය අවබෝධය ලැබෙන එකට තමයි අර මම පෙන්වන්නේ අර මේ අත්ථ ධම්ම අර්ථය ධර්මයේ වැටහෙනවයි කියන එක. පටිභානය කියන එක. අන්න ඔබට මේ පැහැදිලි කරපු පෙළොස්සේ හෝ තවත් අපි පැහැදිලි කරන න්‍යායන් 6ක් විතර තියෙනවා 7ක් විතර තියෙනවා. ඒ ඕනෑම න්‍යායක් ඔස්සේ ඔබට මේක මගේ ඇහැ තුළ මගේ කන තුළ මම මේ සතර හදනවා නේද? මම පමාද විහාරී නේද? මෙතන දැන් අනිත් පැත්ත හරවන්න ඕන.
ඉතිරි ටික අපි විනාඩියකින් කතා කරමු. මේ හතර හදන එක. ඕකම බුදුන් වහන්සේ වදාරනවා මෙන්න මෙහෙම අනිත් පැත්තට. අරක භවගාමී උපාදාන භව. එහෙනම් ජාතිනේ. භව කියන්නේ අනාගත ඵලයක් උපදින හේතු සැඟවුණා. ඒ නිසා ජාති හිවත් හට ගැනීම මෙලෝ වශයෙන් හට ගන්නවා, පරලෝ වශයෙන් උත් ජාති. පවෙන් ජාති, පිනෙන් ජාති, ධානයෙන් ජාති. හොඳයි මේ අරමුණ තුළ පස්සපච්චා වේදනා. වේදනාවක් දැනෙනවා. වේදනාවට තණ්හා නොකළොත් ඒ කියන්නේ උපේක්ෂා සහගත වෙන්න වෙනවා. විඳීම මමත්වෙන් හරි හෝ වැරදි කියන්නේ පන්නන්න නැතිව ඉන්න පුළුවන් නම්. ඒ තණ්හාව නැති කිරීම කියන්නේ වේදනාව නැති කිරීම, වේදනාව අල්ලා ගැනීමෙන් නතර වෙන එක. වේදනාවට පවතින තස්සායව තණ්හාය. එහෙනම් රූප තණ්හාව, කලින්නම් ශබ්ද තණ්හාව. අර ඉස්සල්ලා උනේ උපාදාන භව වෙන එකනේ. අන්න ඒක නොකරනවට කියනවා අශේෂ විරාග නිරෝධෝ. තණ්හා නිරෝධයෙන් උපාදාන වෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ නැත්නම් භව වෙන්නේ නැහැ. දැන් භව වෙන්නේ නැත්නම් මොකද උනේ? අන්න භව නිරෝධය. තණ්හා නිරෝධෝ, උපාදාන නිරෝධා, උපාදාන භව නිරෝධෝ. මෙන්න මේක පළවෙනි වතාවට වෙනවා නම් ඒක තමයි මාර්ගය. ඊට පස්සේ භව නිරෝධෝ, එතන හම්බ වෙන සංසොන් සමාධිය ආරම්භය තමයි ඵලය. මාර්ගඵල. වෙන මොකක්වත්ම නැහැ මාර්ගඵල කියලා මතක තියාගන්න. ලෝකේ මොනවා ඉගෙනුවත් කවුරු. ස්කන්ධ පංචකය තුල තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා, තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ, භව නිරෝධෝ නිබ්බානං ආරම්භ වෙනවා. මාර්ගය තණ්හා උපාදාන භව නිරෝධය. ඵලය තමයි ඉතින් අසංකත ධාතුව නැත්නම් බුදුහාමුදුරුවෝ බුදුන් හමු වෙන එක. අනන්තරික සමාධිය කියලා කතා කරනවා, සංසුන්සෝය කියලා කතා කරනවා. මෙන්න මේක ඔබේ දැනීම දැකීම බවට පත් වෙන්න වෙනවා. ඉන්පසු ඔබ මෙතෙන්ට සිහිය තියාගෙන මෙන්න මේ පරණ පාරේ ගිහින් සසර හදන එක වෙනකොට සසර හදන්න නැතුව අවසන් කරන්න අපමාද විහාරී වෙන එක පටන් ගන්න වෙනවා. නැවත නැවතත් ඊට පසුව ඔබට නිින්ද හැරෙන විට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මේ අරමුණ තුළ අල්ලාගෙන අවසන් කිරීම වෙනුවට අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න පුළුවන් වෙනවා. මේ සිද්ධිය තමයි ත්‍රිලක්ෂණය තුළ, පටිච්චසමුප්පාද නිරෝධය තුළ, චතුස්සත්‍ය තුළ, කර්මක්ෂය කිරීමේ කර්මය තුළ, මරණ සතිය තුළ සහ තවත් දහම් පෙළවල් තියෙනවා නම් ඔය ඕනෑම පෙළක පෙන්වන්නේ ඕක. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තාය මේ රටේ ලෝකේ ඕක අනුගමනය කරමින් ඔය දක්වා යන පිරිස විශාල සංඛ්‍යාවක් මේ රටේ ලෝකේ ඉන්නවා. එයාට මේක මම මේ කියන දේශනාව ඕක හැමදාම කියන බණ කියලා කියන්නත් පුළුවන්. නමුත් ඔබට ඒක හැමදාම කියන බණ වුණාට කවුරු හරි ඉල්ලනවා නම් මගෙන්. ඒ මට්ටමේ පින්නතුන් තවදුරටත් අපි මේකට ගන්න ඕන. එබැවින් මෙන්න මේ සිද්ධිය තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒක කරන්න පටන් ගන්න. ස්කන්ධ පංචකයේ උපාදාන කොට අවසන් කිරීම භවගාමිත්වයයි, උපාදාන නොවි අවසන් කිරීම භාවනාවයි, හෙවත් භව නිරෝධගාමිත්වයයි. එහෙනම් එතන අර අනාගතයක් හැදුන්නේ නැත්නම් එතන තියෙනවා බුදුන් වහන්සේට හමු වුණ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ඔක්කොටම හමු වුණා වූ ඒකට තමයි අපි බුදුන් කියන්නේ. බුදුන් දකින්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක තමයි ධර්මය. මෙන්න මෙහෙම තත්වයක් අපේ සිත තුළ තියෙනවා. අපි මේ නීවරණ නම් වූ කෙලෙස් වලින් මේක වහගෙන නේද තියෙන්නේ. කෙලෙස් නැසෙනවා. අර පෙන්නන්නේ තණ්හා උපාදාන භව නිරෝධයෙන් කෙලෙස් නැසෙනවා. එතකොට කෙලෙස් නැසකොට හම්බෙන්නේ දැනසීමනේ. අන්නේ මාර්ගයේ පාදා ගන්නට, ඒ මාර්ගයේ යන්නට අවශ්‍ය අවබෝධය ලබා ගැනීම සඳහා පළවෙනි ක්‍රමය තමයි ධර්ම ශ්‍රවණය. ඒ ධර්ම ශ්‍රවණය තුළ මේ අවබෝධය ලබාගෙන මේ මගට ප්‍රවිෂ්ඨ වී සදහවත් ඒ වගේම ශ්‍රද්ධා සම්පන්න ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් බවට පත් වෙලා රට ජාති ආගම බබලවන මේ අපරාධ ලෝකයේ ගලවා ගන්න කෙනෙක් බවට පත් වෙන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වය දක්වනු ලබන්නේ පිටවල පදිංචි අනුත්තරා පාලි සිල්මෑණියන් ඇතුළු ඥාති මිත්‍රාදීන් විසිනි. අරමුණු අතර මීට වසර 24කට පෙර මිය පරලොව ගියා වූ ජේ.එම්. පොඩියප්පාමි පියාණන්ටත් මීට වසර 7කට පෙර මිය පරලොව සැපත් වුණා වූ එල්.එම්. කරුණාවතී මෑණියන්ටත් මීට වසර 8කට පෙර මිය පරලොව ගියා වූ ජේ.එම්. දයාවංශ ආදරණීය සහෝදරයාටත් දායකත්වය දක්වුවා වූ සියලු දානමින් මිය පරලොව ගියා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් සසර ගමන කෙටි කර ගැනීම පිණිස මෙම අනුමෝදන් විය හැකිනම් පුණ්‍යානුමෝදනාව හේතු වාසනා වේවා. දායකත්වයේ දරූ සියලු දෙනාට මේ භවය තුළදීම ධර්මාවබෝධය ලැබී අමා මහ නිවන් මඟ
පිණිස මෙම උතුම් ධර්මදානය සහ අවබෝධය හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මෙම කරුණ හේතු වේවා. කොරෝනා වූදරින් පීඩාවට පත් සිටින ගම්වාසී ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මෙම වූදරින් අත්මිදීම පිණිස මෙම උතුම් පුණ්‍ය කුසල් හේතු වේවා. කොතරම් දුරට අදාළද මම දන්නේ නැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශමයි මේකට හේතු වෙන්නේ, අදාළ වෙන්නේ. ප්‍රාර්ථනා කර කර ඉන්න එක නෙවෙයි. සියලු ලෝකවාසීන් හට ධර්මිෂ්ඨ වීම පිණිසත් නිදුක් නිරෝගී චිරජීවන සැලසීම පිණිසත් මෙම උතුම් ධර්ම දානයේ අවබෝධය හේතු ආසනාව වේවා. ඔබේ පැතුම් යහපත්. ඒ අනුව පරලොස්සෙපත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න. අවශ්‍ය කෙනෙක් ඇත්නම් පින් අනුමෝදන් කරගනිත්වා. පිනෙන් ඒ ජීවිතය සැපවත් වෙනවා පමණයි. මතු භවයක ඉපදිලා ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය මේ දහම් කරුණක් අවබෝධ කරගෙන භව නිරෝධගාමී ප්‍රතිපදාවේ යාම තුළින්ම තමා උට නිවීම හමුවන්නේ කියන කෙසේ ලබන්ට හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ සිල්මෑණියන් ප්‍රමුඛ ඔබ හැම දෙනාගේ ජීවිතවලට මේ පැහැදිලි කරපු කරුණු වටහා ගන්නට ලැබීම තුළින් ඉන්නා තැනම අනුගම්නීය ප්‍රතිපදාව වටහා ගන්නට ලැබීම තුළින් භවගාමීත්වය වෙනට භව නිරෝධගාමීත්වය තෝරා ගැනීම තුළින් බුදුන් වහන්සේ වෙත යන පාර ඉහාත්ම වශයෙන්ම විවර කරගන්නට හේතු ආසනා වේවායි අපද ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං